සුබෝදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාම ඊටමත් ආදරයෙන් පිළිගන්නවා. හොඳයි අපි සෑම කෙනෙක්ම අපි අසුන් වලින් නැගී සිටිමු. අද ඊටමත් ප්‍රීතිමත් දවසක්. ඉදිරියට ප්‍රීතිය රද. ආමේන්. මට නම් අද ප්‍රීතිය මොකද? කාලයකට පස්සේ උන්වහන්සේගේ දේව ගෘහයේ පවුලක් විදිහට සහෝදර කැලක් විදිහට නැවත උන්වහන්සේගේ ගෘහය තුළ ස්තුති ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ වචනය අසන්නට උන්වහන්සේ අප එක්රැස් කරන කරුණාසන්න උදෑසන ස්තුතිවන්ත වෙනවා. හොඳයි අපි දෙවියන් වාර්තලේ ආශා කරන මම චරණ සහෝදරියගේ ඉන්නනවා මේ කාලේ වාර්තලේ ආශා කරනවා. අතර දෙවියන් දවසේ සම්යන්නේ පාරක වහන්සේගේ නාමයෙන් ස්තුති ප්‍රශංසා කරනවා. ස්වාමීනි බොහෝ කාලයකට පසුව ස්වාමීනි ඔබ වහන්සේගේ ගෘහයට එකතු වෙන්න වහන්සේගේ නාමය උස්සවන්ට වහන්සේ අපට දුන්නා වූ කරුණාව නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. විශේෂයෙන් ස්වාමීනි දැන් අපි හැම කෙනෙකුගේ ජීවිත අපි වහන්සේ ඉදිරියට තබනවා. ස්වාමීනි අපේ ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය තුල වහන්සේ ක්‍රියා කළ මැනව. ස්වාමීනි විශේෂයෙන් ස්වාමීනි අපට දැන් වහන්සේට නමස්කාර කරන්න මනසක් නැතිනම් ස්වාමීනි දැන් වහන්සේ අපේ මනස සිතවිලි කල්පනා වහන්සේ පවිත්‍ර කරමින් වහන්සේ අපේ කිනව සූදානම් කරන්න කියලා පිළිනවා ස්වාමී වහන්සේ. පියාණනි ඔබ වහන්සේම මේ වෙලාවේ මේ ස්ථානය තුල අපේ කෙනා තුල ක්‍රියා කරනවා. අපේ සියලු කිලුටකම් අපේ සියලු අපවිත්‍රකම් සියලු දුර්ලභකම් අපට සමාවෙමින් ස්වාමීනි සැබෑකමෙන් ආත්මෙන් යුක්තව නමස්කාර කරන පිණිස දැන් අපේ හදවත් අපේ සිත් සිතුවිලි කල්පනා සියල්ල අපේ වහන්සේ ක්‍රියා තබනවා ස්වාමී වහන්සේ. වාසන මුල්මනින් අපි අටක් වෙනවා බාර වෙනවා ස්වාමීනි. වාසනේ ආරම්භ කරන අවසානය දක්වා ක්‍රියා කරන්න කෙරෙනවා. මේ හැම දෙයක් ඉන්නේ අපේ එකම ගැලවුම් කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි තවදුරටත් වහන්සේ ඉදිරියට ස්වස්ථා ගමු. ලස්සන අපේ සිසිලි කල්පනා අපි වහන්සේට වාර කරමු. ඒ සහෝදරයන් අවශ්‍ය වහන්සේ නමස්කාර කරන විසින් ආත්මයෙන් සැබෑකමින්ද වහන්සේ නමස්කාර කරගනි කියලා. උදෑසන උන්වහන්සේට ආමෝදයෙන් සැබෑකමින්ද වහන්සේගේ නමස්කාර සමාන්තර. උදෑසන අපි කෙනෙක් අසුන්දානම් වෙන්නේ. අපි කියමු ස්වාමීනි වහන්සේ උදෑසන මම සූදානම් කරනවා. අන්ත අපි පසුගිය දවස් කිහිපෙක කොයි අන්තිම සිටියද කියලා අපි දන්නේ වහන්සේ දකින්න. ඔබේ අතියම් ගන්න සිදුනාද ඔබේ සිතුවිලි සිදුනාද ඔබ වැරදි දුටුවාද වැරදි ඇසුනාද වැරදි ගමනක ගියාද උදෑසන සියලු වහන්සේට බාර කරන වහන්සේ කමාව දෙන්නා වූ වහන්සේ ප්‍රේම කරන්නා වූ වහන්සේ උදෑසන අමංග සිටින වහන්සේ බාර කරමින් කියන ස්වාමී උදෑසනම පවිත්‍ර කරන්න කියන හදවත අපි ආශා කරන ස්වාමී වහන්සේට ස්වාමීනි අපි හැම කෙනෙක්ම පවිත්‍ර කරන්න ස්වාමීනි වහන්සේ විශුද්ධ හස්තයට මේ සෑම දායක බාර කරන ස්වාමීනි අද දවසේ ස්වාමීනි වහන්සේට නමස්කාර කරන තම ප්‍රීතිය මේ ස්ථානෙට පැමිණ සිටිනවා ස්වාමීනි වහන්සේට ඥානයෙන් යම් කිසි පාපයක් මේ හැමකෙක් සිදුව සිටිනවා ලාභක දිවෙනවා මේ උදෑසන අපි යේසුස් වහන්සේගේ නාමයෙන් පහ කරමි ස්වාමීනි වහන්සේගේ කල්පනායි සිටිනවා වහන්සේ දැසෙක පවිත්‍ර කරන ස්වාමීනි නමස්කාර කරන කල්ලේ ඔබසවල උදාක වහන්සේ ස්පර්ශ කරන මෙදුවේ ඔබේ මුඛසල වහන්සේ ස්පර්ශ කරන අදාමස් වහන්සේ ස්පර්ශ දකින්න සමේ වහන්සේ ක්‍රියා කරන වහන්සේ වහන්සේ පවිත්‍ර කරන ස්වාමීනි ස්තිදේ එවැනි උදාසන අපි වහන්සේ සුදි කරමක් නිසාද මේ වසංගත කාලය තුල ඒ වගේම පසුගිය දවස් කිහිපේ ඒ වර්ෂාව නිසා මේ රබුකනාවට බොහෝ විපත් සිදු වුණා. නමුත් උන්වහන්සේගේ කරුණාව ප්‍රේමය තුල අපිට කිසිදු වරදක් වුණේ නැහැ. උන්වහන්සේ බෝධිමත් රැකවල් කරා දෙන වහන්සේ. ඒ දේ අපි සිහි කරමු උදෑසන ඒ වගේම අපේ ජීවිතවල උන්වහන්සේ බොහෝ බුදු ක්‍රියාවන් කර තිබෙනවා. බොහෝ හාස්කම් කර තිබෙනවා. අපේ සුවය කියලා තිබෙනවා. උදෑසන උන්වහන්සේට ස්තුති කරන්න උණු හදවතින් මන්ද උන්වහන්සේ මහිමේ ගෞරවය ලබන එකම තැනක් වහන්සේ පවරයි. උන්වහන්සේ පමණයි මේ සියල්ල කළ හැක්කේ. හාලෙලූයා ස්තුති වේවා ස්වාමීනි. නමස්කාර වේ ගෞරව වේ මහිමේ වේ ස්තුති කරමු
උන්වහන්සේට කවුරුත් ප්‍රීති ස්තුති කරමු මන්ද උන්වහන්සේ බලදෙන වහන්සේ. උන්වහන්සේගේ ඒ ලේවල බල නිසා දවසේ බොහෝ දෙනෙක් සුවය ලබා තිබෙනවා. ඉතින් අපි උන්වහන්සේට ස්තුති කරමු උන්වහන්සේගේ ලේවලින් ඉතිසි කරන ලේවල උන්වහන්සේ වන්දනා පාපේ ශාපෙන් දහස් කර තිබෙන උදාස්. අපි උන්වහන්සේට ස්තුති කරමු ප්‍රීතියෙන් අත්පොරසන්නාදෙන් උදාස්න ගායනා කරමු.
Hallelujah.
දවසේ කොටස් අපි බාර කළ ආරක්ෂා කරන්න යනවා. අතිශය මහෝත්තම දෙවියන්වහන්සේ වහන්සේ නම් ස්තුති කරන මේ කාලය නිසා ස්වාමීනි ශුද්ධ හස්තන ස්වාමීනි මේ සෑම කෙනෙකුගේ දාත වහන්සේට බාර කරනවා. ස්වාමීනි වහන්සේගේ රාජ්‍ය සගෙන අපි මේ නොකී කොන්ට්‍රෝල් දසේ කොටස වහන්සේට බාර. ස්වාමීනි කරන රැකිරක්ෂා බව වහන්සේ සපලා කළමන. ස්වාමීනි ආශිර්වාද කළමන ස්වාමීනි. ස්වාමීනි දාසන දෙන්න හැකිනේ සිටිනවා. ඕට වහන්සේ ආශිර්වාද කළමන. වහන්සේගේ ස්වර්ණික සපලාත්වන කෙනෙක් දහස් කළමන ස්වාමීනි. මේ සියල්ල කියලා බාර කරන නාස්රී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Amen. Hallelujah. Amen. Ada සද්දේ හොඳයි. Amen. ඇයි කාලයකට පසුව අනාගතයේ විදාව දෙවන් වහන්සේගේ අභිමුඛත්වයේ සබත් දවස ගත කරන්න අපට ආශිර්වාද දීපෙනවා. Amen. Amen. හොඳයි මම හිතනවා මාස ගණනාවක් අපේ රට නැත්නම් අපේ ප්‍රදේශය තුල අපිට දෙවන් වහන්සේගේ අභිමුඛත්වයේ එන්න හම්බුනේ නැහැ. විවිධාකාර අමාරුකම් රට පුරාම තිබුණා. කොරෝනා රෝගය ගොඩක් දරුණුවට පැතිරලා ගියා. අනිත් හැම පාරකටම වඩා
මම හිතනවා අපේ අසල්වාසීන් අපේ හිටපු නාදායන් අපි අතරින් සමුගෙන ගිහිල්ලා ඇති සමහරක් අය. ඉතින් මේක ගොඩක් දරුණුවට තිබුණා. ඊට අමතරව මහා ලොකු වර්ෂාවක් ආවා. මහා ලොකු වර්ෂාවක් දරුණුවටම තිබුණා. රයිට් කමන්න ඒක ඕක කරගන්න මේ පැත්ත බලමු අපි අනිත් කට්ටිය. ඉතින් මහා ලොකු වර්ෂාවක නායයන් ජල ගැලීම් වලට විවිධාකාර වසංගතයන් වලට අපි ගොදුරු වුණා. මේ ස්ථානයේ අද ඔබ ජීවතුන් අතර ඉන්නවා නම් ඔබ උත්සාහ කරනවා. ආමේන්. අයිය අද ඔබ ජීවතුන් අතර සිටින්නේ. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ තුල තිබුණ නිසායි. ආමේන්. ආමේන්. උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ රැකවරණය ඔබ සියලු දෙනා සමග තිබුණා. ආමේන්. සමහරක් අයට කොරෝනා හැදිලා ඇති. හැදුනත් උන්වහන්සේ තුල සුවය තිබුණා. ආමේන්. සමහරක් අයගේ ළඟටවත් කොරෝනා ආවේ නැහැ. මන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආවරණය. ඒ දේවල් ආවරණ ඔබ තුල තිබුණ නිසා. ආමේන්. අපි ප්‍රීති වෙන්න ඕනේ මෙන්න මේ නිසායි. අද අපි ජීවතුන් අතර ඉන්නේ උන්වහන්සේගේ ප්‍රේමය අපි සමග මහත් බලවත් ආකාරයෙන් තිබෙන නිසායි. අපිට සන්තෝෂ වෙන්න තිබෙන විශාලතම කාරණාව මෙන්න මේකයි. ඉතින් මම මේක මතක් කරමින් අද දවසේ වචනයට සූදානම් වෙද්දී උන්වහන්සේ මට මෙන්න මේ වචනය දුන්නා. අපි බලමු උන්වහන්සේගේ වචනේ සුදු ලූක් පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 31 හා 32 පද. ලූක් 22 31 හා 32 පද. Right. හොරගලද? Right. සුදු ලූක් 22 31 වෙනි පදයේ කියනවා සීමොන් සීමොන් බලව නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතාන් ඉල්ලුවේය. නමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාඥා කළමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිර කරන්නයි කිසේක. උන්වහන්සේ උන්ට කියනසේ නමුත් දැන් පසුම්බියක්වත් ඇතෙක් එක ගනීවා. එසේම මල්ලකුත් ගනීවා. කඩුවක් නැත්තා තමාගේ සල්ුව විකුණා කඩුවක් මිලයට ගනීවා. right. සීමොන් සීමොන් බලව නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතාන් ඉල්ලුවේය. දැන් මේ සීමොන් කියන්නේ කාටද? අපි දන්නවා සීමොන් කියන්නේ පේදුරුට. පේදුරුට මේ කතාව කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි කියන්නේ සාතාන් මාව උඹලව ඉල්ලුවා ගෝධුම මෙන් පොළන්න. ගෝධුම කියන දේ දන්නේ නැත්නම් අපි දැකලා තියෙනවා ඒ දවස්වල කුඹුරු වල වී පොළනවානේ. අර වී ටික වෙනම ගන්න රොඩු ටික පැත්තකට යන්න පොළනවා. උඩ ඉඳන් පොළලා ඒ හරි බීජය ගන්නවා. ඒ වගේ ඒ වී ඇටයකට වඩා ගොඩාක් චූටි බීජ වර්ගයක් තමයි මේ ගෝධුම කියන්නේ. ඒ වගේ පෙළනකොට හරි අමාරුයි. තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම ගැලවිලා යනවා. දැන් මේ යක්ෂයා ඉල්ලනවා සීමොන් පොළන්න පරීක්ෂා කරන්න ඉල්ලනවා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස මම නුඹ උදෙසා යාඥා කළෙමි. කවුද සීමොන්ට යාඥා කරන්නේ? කවුද යාඥා කරේ? යෝහන්. යෝහන් යාඥා කරනවා කියලා කියන්නේ මෙතන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා මම ඔබේ ඇදහිල්ල නැති නොවන පිණිස යාඥා කරා. ආමෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආවරණය ඒ කරුණාව ප්‍රේමය එදා සීමොන් තුල තිබුණා. යක්ෂයා හැම වෙලාවම උත්සාහ කරනවා අපිව විවිධාකාර උප්පරවැට්ටි වලට දාන්න. විවිධාකාර විදිහේ පරීක්ෂාවල වලට යවන්න. අපේ ඇදහිල්ල නැති වෙන පිණිස විවිධාකාර ක්‍රියාවල් කරන්න උත්සාහ කරනවා. පෞද්ගලික දවස්වල අපි දැක්කා. අපි අසල්වාසීන් නැති වෙනවා. අපිට යන්න බය හිතෙනවා. යන්න කාවත් ආශ්‍රය කරන්න බයයි. රැකියාවට යන්න ගොඩක් බයෙන් ඉන්නවා. පාසලට යන්න බයයි. අපි දරුවෝම පාසලට යන්න බයයි. ඇයි මොනවාද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. යක්ෂයා විවිධාකාර විදිහට උපරවැටි දාලා අපිව විනාශ කරන්න උත්සාහ කරනවා. සභාවට එන්න බැරි තත්ත්වයක් ඇති කරවලා තිබෙනවා. මේයි යක්ෂයාගේ පරීක්ෂාව. නමුත්
අපේ ඇදහිල්ල නැති නොවන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආඥා කරමින් සිටිනවා. අපේ ආරක්ෂාව උන්වහන්සේ නිරන්තරයෙන් සපුරනවා. අපි දකිනවා මේ ආකාරයෙන්ම කතාවක් තිබෙනවා පරමගිරිසුමේ. ඔබට මතක නම් යෝබ්ගේ කතාව. යෝබ්ගේ කතාවේදී යෝබ් පළවෙනි පරිච්ඡේදය 8 ඉඳන් 12ට කතා කරනවා. යෝබ් පළවෙනි පරිච්ඡේදය 8 ඉඳන් 12ට කතා කරනවා. සාතානේ මත යක්ෂයා පොළොව බොම්බ ඇවිදලා දෙවන් වහන්සේ ගාවට යනවා. ගිහිල්ලා කියනවා දෙවන් වහන්සේ ඇහුවම ඔබ මගේ දරුවා වන යෝබ් දිහා බැලුවද? මේ කතාව ඔබ දන්න නිසා මම වචනේ කියවන්න යන්නේ නැහැ. මගේ දරුවා වන යෝබ් දිහා බැලුවද? එතකොට යක්ෂයා මොනවද කියන්නේ? එයා ගැන කොහොම බලන්නද? එයා තරම් අවංක අදහිලවන්තයෙක් වෙන ඉඳීද ඔබ ඒ තරමට ඔහුව ආරක්ෂා කරනවා. ආමෙන්. ඒ තරමට දෙවන් වහන්සේ ආරක්ෂා කරනවා. යක්ෂයාට කිසි දෙයක් කරන්න හැකියාවක් නැහැ. පුදුමාකාර ආරක්ෂාවක්. යෝබ්ට විතරක්ද? යෝබ්ට විතරක් නෙවෙයි. යෝබ්ගේ පවුලේ හැමෝටම යෝබ්ට කියලා හිමිකමක් තිබුණු හැම දෙයකම දෙවියන් වහන්සේගේ ආරක්ෂාව රැකවරණය බලවත්ව තිබුණා. යක්ෂයාට කිසි දෙයක් කරන්න හැකියාවක් නැහැ. මගේ සහෝදරයා සහෝදරිය, ඒ දෙවියන් වහන්සේ තමයි අද ඔබේ මගේ දෙවියන් වහන්සේව සිටින්නේ. ආමෙන්. ඒ ආරක්ෂාව ඔබට උරුමයක් තිබෙනවා. ආමෙන්. ඒ වචනේ කියනවා අපේ මේ එක කෙස ගහ හැම කෙස ගහක්ම උන්වහන්සේ ගණන් කරලා තිබෙනවා. ආමෙන්. මේ කෙස් ගස් එකක් හරි වැටෙනවා නම් ඒක ස්වර්ගයෙන් අපේ පියාණන් වහන්සේ දන්නවා. ඒකයි උන්වහන්සේගේ ආරක්ෂාව. අපි කෙනෙක්වත් මේ කෙස් ගස් ගණන් කරන්න යන්නේ නැහැ. නමුත් උන්වහන්සේට අපිව වටිනවා. අපේ කෙස් ගහක් වා උන්වහන්සේ ගණන් කරන්නේ අන්න ඒ නිසායි. එයයි උන්වහන්සේගේ දෙන ආරක්ෂාව. පහුගිය දවස්වල මොනම දේ වුණා ඒ තුල අපි ජීවිතුන් අතර අද ජීවත් වෙලා ඉන්නේ ඒ උන්වහන්සේගේ ප්‍රේමය, ඒ උන්වහන්සේගේ රැකවරණ බලවත්ව එදා යෝබ් සමග තිබුවා වගේ අද අප තුල තබන නිසායි. එදා සීමෝන් පේතරුනේ න්‍යායචා කළ දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් මැදිහත්කාරකම් කරන නිසායි. ආමෙන්. අපි අද ඉන්න තත්ත්වයට ඔබ කී දෙනෙක් කියනවද අද මම ජීවත් වෙලා ඉන්න වටිනවා කියලා? ජීවත් වෙලා ඉන්න වටිනවා. මට කියන්න පුළුවන් කවුරු හරි ඔබගේ වටිනාකම මොකක්ද කියලා? අපි ජීවත් වෙලා ඉන්න වටින්න මොනවාද අපි කරපු හොඳේ? මොනවාද අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් කරපු යහපත් ක්‍රියාව? දෙවියන් වහන්සේගේ කරුණාව නිසායි අද අපි ජීවත් වෙලා ඉන්නේ. මේ පොළවේ ඉන්න අපි ගාව කිසිම සුදුසුකමක් නැහැ. ඒ යන ගොදුරකට අහු වෙලා ගිහිල්ලා විනාශ වෙන්න නියමිතව හිටපු අපි වෙනුවෙන් උන්වහන්සේ ජීවිතේ පූජා කළා. අපිට ජීවනය දුන්නා. ඒක උන්වහන්සේගේ කරුණාවයි. කීදරු ග්‍රාමයෙන් කියන්න පුළුවන්. ආමෙන්. ඒ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය තුල අපිව රැක බලාගත්ත නිසා අද අපි ඔක්කොම හොඳ හිනාමසු මොහොනකින් යුක්තව එකට උන්වහන්සේගේ මුඛත්තේ ඉන්න ආශිර්වාද ලබලා තිබෙනවා. ඒ උන්වහන්සේගේ ප්‍රේමයව තිබෙනවා. ඔබ කී දෙනෙක් පහුගිය දවස්වල දෙවියන් වහන්සේගේ කාර්යයට යම් කිසි දෙයක් කළාද? දෙවියන් වහන්සේගේ සේවය කළාද? කොරෝනා කාලේ? ආමෙන්. මම මෙහෙම දෙයක් ඔබට කියන්න කැමතියි. අද මේ ස්ථානයේ අපි ඉන්නවා සමහරක් වෙලාවට අපේ උපන්ගම මෙහෙ වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට අපි විවිධාකාර පැති වලින් ඇවිල්ලා විවිධාකාර වාතාවරණයන් හමුවේ ඇවිල්ලා අපි මේ ස්ථානයේ වාඩි වෙලා ඉන්න වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අපි කඩවලා තිබෙනවා. මම මෙහෙම කියන්නේ ඇයි කිව්වොත් දාවිත්ව එහෙම නැත්නම් සාවුල්ට පසුව ඊළඟ රජව ආලේප කරන්න සාමුවෙල් ගියාම යෙස්සේගේ ගෙදරට. යෙස්සේ එහෙම නැත්නම් දාවිද්ගේ පියා කාවද පෙන්වුවේ? හොඳට හැඩි දැඩි අපි හැමෝම දන්නවනේ. හොඳට හැඩි දැඩි හිටපො හොඳ පෞරුෂයක් තියෙන පුතාලා ලොකු පුතාගේ නම් ඔක්කොම පෙන්නනවා. නමුත් දෙවියන් වහන්සේගේ දාසය එක්කෙනෙක්වත් ආලේප කරේ නැහැ. හොඳ පෙනුම තිබ්බා. හොඳ දක්ෂකම් තිබුණා. හොඳ හැකියාවල් තිබුණා. නමුත් කිසිම කෙනෙක්ව ආලේප කරේ නැහැ. ඇයි?
දෙවියන් වහන්සේ ආලේප කරන්නේ මනුෂ්‍යගේ බාහිර පෙනුම නෙවෙයි. දෙවියන් වහන්සේ තෝරන්නේ බාහිර පෙනුම නෙවෙයි. කිසිම හැකියාවක් නැති කොහෙවත් හිටපො එන්නේර කොල්ලව ගෙන්නනවා. ගෙන්නලා ඉවරලා ආලේප කරනවා. ආමෙන්. ළඟින් කියන්නේ ගෙන්නලා ඉවරයි ආලේප කරේ කියලා. අතින් අල්ලන්න යන්න එපා. කොහොමද අපි පරිස්සම් වෙන්න ඕනේ. ආමෙන්. මම බයට කියනව නෙවෙයි නමුත් නිරෝධයන් තිබෙන නිසා ළඟින් එකට ආයෙ පොඩ්ඩක් හොඳට කියන්න ගෙන්නලා ඉවරලා ආලේප කරේ කියලා. ආමෙන්. දෙවියන් වහන්සේට අවශ්‍ය නම් ඉන්න තැන කොතන වුණත් ප්‍රශ්නයක් නෑ මගේ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ ගෙන්නලා ඉවරලා ආලේප කරන්න ස්වාමීන් වහන්සේව සිටිනවා. අපි කොහෙද ආවේ? අපේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද? අපි කරමින් හිටියේ මොනවාද? අපේ ස්වරූපය මොනවාද? අපේ දක්ෂකම් මොනවාද? අපේ අධ්‍යාපනය මොකද්ද? උන්වහන්සේට වැඩක් වෙන්නේ නැහැ. ආමෙන්. උන්වහන්සේ අපිව අද කැඳවලා තිබෙනවා. මගේ සහෝදරය සහෝදරිය අපි මම දන්නේ මෙතන කී දෙනෙක් දෙවියන් වහන්සේ තුළ උපතින් ක්‍රිස්තියානිද කියලා. නමුත් අපි එක එක බෑග්ග්‍රවුන්ඩ් වල උන්වහන්සේ අපිව ගෙන්නලා උන්වහන්සේ ආලේප කරලා තිබෙනවා. එක පවුලක් විදියට මේ ප්‍රදේශය තුළ සේවය පිණිස අපි එකිනෙකාව ආලේප කරලා පත් කරලා තිබෙනවා. ආමෙන්. අපි උන්වහන්සේ කැඳවලා තිබෙනවා. මගේ සහෝදරය සහෝදරිය මේක නිකම්ම නිකන් කැඳවීමක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ සුවිශේෂී කැඳවීමක් ලැබූ මිනිසෙක් තමයි ඔබගේ අසල්වාසියව වාඩි වෙලා සිටිනා දරුවන්. ආමෙන්. ළඟින් ඉන්නකට කියන ඔබ සුවිශේෂී කැඳවීමක් ලක් කෙනෙක් කියලා. අනේ සෝරි කිව්වා. මට ඇහුනේම නැහැ. ළඟින් ඉන්නකට ධෛර්යමත් ඔබගේ වචනේ බලය තිබෙනවා. ආමෙන්. ධෛර්යමත් කියන්නේ ඔබ සුවිශේෂී කැඳවීමක් ලක් කෙනෙක් කියලා. ආමෙන්. දැන් දාවිද් හිටිය කොහෙද ඇත්තටම ආලේප කරගද්දී? කැලේ. දාවිද්ගේ පියා යෙස්සේවත් හිතුවේ නැහැ දාවිද්ගේ දක්ෂකමක් තියෙනවා කියලා. තමුන්ගේ තාත්තට පෙනුනේ නැහැ දරුවා තුල තිබුණු හැකියාව. එහෙම නැත්නම් දරුවට දෙවියන් වහන්සේ දෙන්න යනදී කාටවත් දැක්කේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ දැක්කා. මෙයයි මගේ ඊගාව සුදුස්සා. දාවිද් කැලේ මොනවද කරේ? බැටළුව බලාගත්තා. මම ඔබට ඔන්ලයින් තාක්ෂණයක් ඇත්තේ පෞද්ගලික දවස්වල මේ ගැන කතා කරා. දාවිද් බැටළුව බලාගත්තා. තිබුණේ කැලේට වෙලා බැටළුව බලා ගන්න. මහ ලොකු වැඩක් තිබුණේ නැහැ. ගෙදර වැඩකුත් නෙවෙයි. බොහොම පොඩි වැඩක් තිබුණේ. කැලේට වෙලා බැටළුව ආරක්ෂා කරන්න. බැටළුවම පුදුම විදියට ආරක්ෂා කරා. එතනට බලන්න කෙනෙක් ඇවිල්ලා හිටියේ නැහැ. තාත්තා ඇවිල්ලා බලන් හිටියේ නැහැ මෙයා මගේ හැම බැටළුවම හොඳට බලනවාද කියලා. නමුත් දාවිඩ් දුන්නු වැඩේ විශ්වාසවන්තව ඉෂ්ට සිද්ධ කළා. අවංක භාවයේ තිබුණා. එන හැම උපද්‍රවයකින්ම තමාගේ රැළ ආරක්ෂා කරගත්තා. කිසිම දෙයක අඩුවක් පාඩුවක් තිබුණේ නැහැ. දාවිඩ් හිතන්නේ මේ මොන කර්මයක්ද කියලා සමහරක් වෙලාවට මොකද එකපාරට එක සතෙක් වෙනවා, තව වෙලාවකට වලහෙක් වෙනවා, තව වෙලාවකට සිංහෙක් වෙනවා. නමුත් මේ හැම දෙයකදීම දාවිඩ් සටන් කරා. තමාගේ රැළට විශ්වාසවන්තව ඒ දේ ආරක්ෂා කරගන්න ලැබුවා. දෙවියන් වහන්සේ ඔහුගේ හදවත දැක්කා, ඔහු ආලේප කළා. දැන් මෙහෙම ආලේප කරපු දාවිඩ් යන්නේ කොහටද? දාවිඩ් යනවා සහෝදරයන් ඉන්න යුද බිමට. මේ දාවිඩ් කියන කොල්ලා යුද බිමක් දැකලා තිබුණේ නැහැ. යුද එක්ස්පීරියන්ස් එකක් තිබුණේ නැහැ. මේ සහෝදරයන්ට කෑම දෙන්න ගියා. කෑම දෙන්න ගිහලා අපි දන්න මේ කතාවල් මම ඔබට වෙනම වචන වලින් කියන්න යන්නේ නැහැ වෙලාව යන නිසා. දැන් මේ දාවිඩ් යුද බිමට ගියා. ෆිලිස්තියා ඇවිල්ලා තර්ජනය කරනවා. හොඳ දක්ෂකම් තියෙන, හොඳ යුද පළපුරුද්දක් තියෙන හොඳ යෝධයෙක්. බලවත් වූ අභියෝගයක් මුළු ඊශ්‍රායල් සේනාවටම දීලා තියෙද්දී දාවිද් එතනට යන්නේ. දැන් මේව ගියා. දාවිද් සන්නට යනවා. දාවිද් කියනවා නෑ මම මේ ෆිලිස්තියා. මෙයා දෙවියන් වහන්සේට අගෞරව කරනවා. මම මේ ෆිලිස්තියාව පරාජය කරන්න යනවා. දැන් එතකොට සහෝදර ටික මොකද කරේ? අන්න හරි මල්ලේ උඹ යමන් උඹ ගිහින් සටන් කරපන් අපිත් ඉන්නවා ෆිට් එකට කියලා කිව්වා. සාමාන්‍යයෙන් දැන් ඉන්න කොල්ලෝ නම් හරියට වලියක්ද මචං යන් කියලා යනවා නේ. දැන් මචං කිව්වා කියලා පාස්ටර් වැඩි කියලා හිතන්න එපා. මම කියන්නේ කොල්ලන්ගේ භාෂාවෙන්.
එතකොට එහෙම සෙට් වෙලා යනවනේ නේ. නමුත් සහෝදරය මොකද කරේ? අදිනවා කකුලේ. යන්න දෙන්නේ නැහැ. උඹට බෑ. උඹට කිසිම හැකියාවක් නැහැ. වෙන්න මේ හිටපන්. අපි යුද්ධයට ඇවිල්ලා හරි කියනවා. උඹ යුද්ධවත් දැකලා නැති මිනිස්සෙක්. මෙච්චර ලොකු මිනිස්සෙක් එක්ක යන්නේ කොහොමද? කකුලෙන් අදිනවා. නමුත් දාවිද් කියනවා නෑ මම සටන් කරන්න යනවා. මම සටන් කරන්න යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එහෙමකට සේනාවල ස්වාමීන් වහන්සේගේ නාමයෙන්. මගේ දේවල් වහන්සේට අපහාස කළා. මම දේවල් වහන්සේගේ නාමය මහිමපත් කරන පිණිස මේ යෝධයාව පරාජය කරන්න යනවා. යෝධයා එන්නේ කොහොමද? එන්න පුළුවන් උපරිම විදියට. පලියක් මහා පලියක් එමෙත හෙල්ලේ ඔක්කොම අරගෙන ආයුධ සන්නද්ධ වෙනවා. නමුත් මම යනවා නුඹ අපහාස කරන ස්වාමීච්‍යමාන දේවයන් වහන්සේගේ නාමයෙන්. ආමේන්. මගේ සහෝදර සහෝදරිය දාවිදගේ කතාව තියමු. අද අපේ අභිමුඛත්වයේ එන අභියෝගයන් වලට ඔබ කොයි ආකාරයකද මුහුණ දෙන්නේ? ඔබගේ අභියෝගය මොන ආකාරයකද? සුළු දෙයක් ඇද්දී ඔබ මුහුණනවද? චූටි සිංහයක් ආපුවම චූටි වලහෙක් ආපුවම පොඩි කාර්යයක් දුන්නම ඒ කාර්යය ඔබට මදිද? ඔබට දෙන සුළු කාර්යය ගැන ඔබ කොයිතරම් විශ්වාසවන්තවද? දෙවියන් වහන්සේ චූටි දෙයකට ඔබට ආරාධනා කරනවා ඇති. ඒක තමයි මහත් වූ ජයග්‍රහණයකට යන මාවතේ පළවෙනි දොරටුව ඕති වෙන්නේ. ඔබ මේකෙන් ඇතුල් වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඔබට දෙවියන් වහන්සේ දී තිබෙන කැඳවීම ඔබ හරියාකාරව වටහාගෙන තිබෙනවද? ඒ සුළු දෙයට කීකරු වෙන මනුෂ්‍යයා තමයි මහත් වූ දෙය කරේ අධිපති වන පිණිස දෙවියන් වහන්සේ කැඳවන්න යන්නේ. ඔබ ඒ කැඳවීමට කොයිතරම් දුරට විශ්වාසවන්තව සිටිනවද? ඒ කැඳවීමයි ඔබ ට්‍රේනින් කරන්නේ. ඔබ පුරුදු පුහුණු කරවන්නේ. දෙවියන් වහන්සේ තුළ මහත් වූ දේ කරන පිණිස. දාවිද් කැලේදී ආරාධනාව ලැබුවේ. ඒ ස්ථානයේ උට දීලා තිබුණු කාරණාව ඔව් අවංක විශ්වාසවන්තව ඉෂ්ට කරා. ඊට පසු පියවරෙන් පියවරට අපි උසස් කරමින් ගෙනියනවා. දැන් දාවිද් මේ ස්ථානයට ඇවිල්ලා යෝධයා මරුවා. මරලා දැම්මා. උට බොහොම හොඳ කීර්තියක් අත්පත් වුණා. දැන් ඔහුට තිබුණු අභියෝගය අවසන්ද? කීදෙනෙක් කියනවා දාවිදගේ අභියෝගය එතනින් ආඩි වරයි කියලා. නැහැ. ඊට වඩා දේ ඊට පසු එන්න ආවා. ඊට පස්සේ රජුරෝම ඔහුට විරුද්ධව විවිධාකාර විදිහේ දේවල් කරනු ලැබුවා. අපි පියවරෙන් පියවරට මුවත් කරනවා දෙවියන් වහන්සේට අවශ්‍ය වූ ස්ථානයට ඔබව තිබන පිණිස. ආමෙන්. ආමෙන්. මේක ලේසිද? මේක හොඳ ලේසිද? මේක ලේසි නෑ. නමුත් ස්වාමීච්‍යමාන දෙවියන් වහන්සේ තුල අපිට කළ නොහැක්ක නැහැ. ආමෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා සීමොන් සීමොන් බලව නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතාන් ඉල්ලුවේ. නමුත් නුඹේ අදහිල්ල නැති නොවන පිණිස මම නුඹ උදෙසා ආඥා කළෙමි. ආමෙන්. උන්වහන්සේ අපේ අදහිල්ල නැති නොවන පිණිස, උන්වහන්සේ අපේ විනාශ නොවන පිණිස උන්වහන්සේ අප සමග සිටින්න යනවා. ආමෙන්. අපිට මේක කරන්න පුළුවන් මගේ සහෝදරය සහෝදරිය. දෙවියන් වහන්සේ කැඳවූ දෙවියන් වහන්සේ විදියට උන්වහන්සේ විශ්වාසවන්තව අප සමග සමදාම සිටිනවා. මේ දෙවියන් වහන්සේ අද ජීවමානව සිටිනවා. ඒ ප්‍රේමය ඔබට දැනෙන්නේ කොයි ආකාරයෙන්ද කියන්න මම දන්නේ නැහැ. අපි යමු දානියෙල් පොතට. දානියෙල් පොතේ කතා කරනවා තරුණ තුන්දෙනෙක් ගැන. අපි දානියෙල් පොතේ ඒක කියමු අපි. 3 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් 18 වෙනකම්. දානියෙල් 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ ඉඳන් 18 වෙනකම්. ඉතින් නුඹලා සූදානම්ව සිට පොරණෑවේද, ලලාවේද, වීණාවේද, මහ වීණාවේද, කුඩා වීණාවේද, මිහිරි නලාවේද සියලු ආකාරයෙන් තූර්ය භාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට බිම වැටි මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාර කළොත් යහපතේ.
නමුත් නුඹලා නමස්කාර නොකළොත් එකෙනෙහිම නුඹලා ඇවිලෙන ගිනි උදුනක් මැදට හිරනු ලබනවා ඇත. එවිට මගේ අත්වලින් නුඹලා ගලවන දෙවියෝ කවුදැයි කීවේය. ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද නෙබුකද්නෙසර් රජුට උත්තර දෙමින් මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්න අපට ඕනෑ නැත. ඇවිලෙන ගිනි උදුනෙන් ගලවන්න නම් අප සේවය කරන අපේ දෙවියන් වහන්සේට පුළුවන්. රජුවනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගලවනසේක. එසේ නොකළත් රජුවනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවෝය. ආමෙන්. මෙතන අපි දන්නවා මේ කතාව. මේ රූපයට නමස්කාර කරේ නැත්තම් කෙලින්ම ගිනි උදුනේ දානවා. මම මේ කතාව කතා කරන්න යන්නේ නැහැ. ගිනි උදුනේ දානවා. මම කියන දේ කරේ නැත්තම් මේ ලෝකයේ තිබෙන රූපයට නමස්කාර කරේ නැත්තම් උඹලව ගිනි උදුනට දාන්න යනවා. විනාශයට දාන්න යනවා. අද ලෝකේ මොනවද අපිට කියන්නේ? අද අපිට කියනවාද අපි මෙතන ඉන්නවද කවුරු හරි ලොකු රූපයකට නමස්කාර කරන්නේ නැහැ. ඔබ රූප නමස්කාර කරන්න කැමතිද රූපයක් තිබ්බොත්? නෑ නේ, කරන්නේම නෑ. ආමෙන්. රයිට්. ඔබ කවුරුත් කරන්නේ නැහැ. නමුත් ඔබ රූපයකට නමස්කාර කරනවා කිව්වොත් මොකද ඔබ කියන්නේ? මේ තියෙන අද තියෙන රූපය එදා හැදුව රූපය වගේ රූපයක් නෙමෙයි. එදා තිබ්බ පිළිමය වගේ පිළිමයක් නෙමෙයි. අද අපිට මොකද්ද කියන්නේ? උඹට රැකියාවේ උසස් වීමක් අවශ්‍ය නම් ඉරිදා වැඩ කරපන් කියනවා. පඩිය වැඩි වෙන්න ඕනේ නම් එන්න ඉරිදට කියනවා. රැකියාව උසස් වීමක් අවශ්‍ය නම් ඊගාව විභාගයට මුහුණ දෙන්න කියනවා. ඒක කරේ නැත්තම් පණ ගන්න බෑ කියනවා. වඩ සල්ලි අවශ්‍ය නම් අර දේ අතහැරලා මේ දේ කරන්න කියනවා. දෙවියන් වහන්සේගේ දේ පැත්තක තියලා දෙවියන් වහන්සේගේ දේ පැත්තක තියලා මේ දේ කරන්න. එතකොට ඔයාගේ ඉන්කම් එක තව වැඩි වෙනවයි කියනවා. දරුවන්ට ඒ ලෙවල් ඕනල් ආපුවම පාස්ස සමාවෙන්න පාස්ස පල්ලියට පොඩ්ඩක් එන්න අමාරුයි. ඇයි? ඒ ලෙවල් ඕනල් ක්ලාසස් යන්න තිබෙනවා කියනවා. මගේ සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ කියනවා සියල්ලට පළමුවෙන් මාගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයපන්න ඉතිරි සියල්ල නුඹලාට දෙනු ලබන්නේ කියලා. ආමෙන්. අපි හැමදේම පැත්තක දාලා දෙවියන් වහන්සේගේ ක්‍රියාව සොයන්න අවශ්‍ය තිබෙනවා. මන්ද මගේ සහෝදර සහෝදරිය මේ දෙක පැහැදිලිව අසගන්න. මේ ලෝකෙ තිබෙන මේ පිළිමය මේ ලෝකෙ තිබෙන මේ කිසිම දෙයක් අපිව සදාකාල ජීවනයට ගෙනියන්න යන්නේ නැහැ. ඒ ඔක්කොම తాවකාලිකව මේ රහදයට විතරක් පවතින දේවල් තිබෙනවා. ඉතිරි සියල්ල ආශිර්වාද උන්වහන්සේ දෙන්න යනවා. හැබැයි සියල්ල తాවකාලිකයි. රාජ්‍යද ධර්මිෂ්ඨකමද සෙවීම පමණක්ම අපිට ජයග්‍රහණය දෙන්න යනවා. ආමෙන්. ළඟින් හඬවට විඳවද කියන්නේ. පොඩි තට්ටුවක් දාලා අන්න තට්ටුව දාලා අල්ලන්න එපා. පොඩි සද්දයක් දාලා අන්න. ආමෙන්. එතකොට දැන් ශාස්ත්‍රඥ මේසත් අබෙද්නෙගෝ කියනවා රජුරණි මේක ගැන ඔබට උත්තර දෙන්න අපිට අවශ්‍ය නැහැ. මොකද දෙවියන් වහන්සේ වදාන මේ තරුණය තුන්දෙනා දන්නවා දෙවියන් වහන්සේ කියන්නේ කවුද? රජුරවන්ට පෙන්වලා කරන්න කියන්න දේවල් ලොකු දේවල්. එයාට මහා ලොකු දෙයක් තමයි ඇවිලෙන ගිනි උදුන. නමුත් දෙවියන් වහන්සේට ඒක අපේ භාෂාවෙන් කියව nothing වැඩකට නැති දෙයක්. ඒකෙන් ගලවන්න පුළුවන් කියන දේ ඕනෙම කුඩා දරුවෙක් වුණා දන්නා වූ දෙයක් විදිහට තමයි ශාද්‍රක් මේෂත් අබෙද්නෙගෝ මේ වෙලාවේ උත්තර දෙන්නේ. අපි මේකට වදින්න යන්නේ නැහැ. හැබැයි අපි මේකෙන් ගලවන්න ස්වාමීන් වහන්සේට පුළුවන්. අපිට ජයග්‍රහණය දෙන්න. අපිට අවශ්‍ය හැමදේම දෙන්න. අපිට උසස් වීම දෙන්න. අපිට අධ්‍යාපන ජයග්‍රහණය දෙන්න. ප්‍රඥාව දෙන්න. අත්පත් කර ගැනීම දෙන්න. ව්‍යාපාරයේ සාර්ථකත්වය දෙන්න. දෙවියන් වහන්සේට පුළුවන්. ආමෙන්. හැබැයි ඒක දුන්නත් නැතත් ලෝකෙට වදින්න යන්නේ. ආමෙන්. දෙවියන් වහන්සේට නමස්කාර කරන්න යනවා. උන්වහන්සේගේ නාමය ඔසවන්න යනවා. උන්වහන්සේ මහින්පත් වෙන්න යනවා. මන්ද අපි ජීවමාන බව සැබෑවක් සේම උන්වහන්සේගේ වචනය සැබෑව තිබෙනවා.
උන්වහන්සේ අපට ජයග්‍රහණය දෙන්න සූදානම් සිටිනවා. අපි ඉන්න වාතාවරණය උන්වහන්සේට වැදගත් නැහැ. මම හිතනවා ඔබ දැකලා ඇති YouTube එක හරහා පාසර් නික් කියලා කෙනෙක් කතා කරනවා. එයාට අත් දෙක නැහැ. අත් දෙක හරියට නැහැ. කකුල් දෙකත් හරියට නැහැ. හැබැයි බලවත් වූ සේවයක් දෙවියන් වහන්සේ තුල කරනවා. ඔබ දැකලා ඇති. මගේ සහෝදරයා සහෝදරිය ඔබ මොනවාද ඔබ ගැන හිතන්නේ? චුට්ටක් හිතන්න. දෙවියන් වහන්සේ යම් කිසි සේවයකට ඔබ හැමෝම කැඳවලා දෙනවා. ඒ සේවයට යද්දී ඔබ මොනවාද හිතන්නේ? මට කාලේ නැහැ කියලාද? මට වෙලාව නැහැ කියලාද? මම දක්ෂ නැහැ කියලාද? අත පයක් හරියට නැති අබ්බගත මිනිස්සෙක් මුළු ලෝකෙම නමක් තියලා දෙවියන් වහන්සේ මයින්පත් කරමින් සිටිනවා. අද අතපය හතර හොඳට තියෙන ඔබ මොනවාද දෙවියන් වහන්සේ වෙනුවෙන් කරනු ලබන්නේ? උන්වහන්සේගේ ජීවිතය ඔබට දීලා තිබෙන්නේ උන්වහන්සේව මහිමපත් කරන මිනිසයි. උන්වහන්සේගේ සේවය කරන මිනිසයි. ඔබ මොනවාද උන්වහන්සේ වෙනුවෙන් කරමින් සිටින්නේ? එදා දාවිත් වගේ ඔබ දෙයක් කරන්න යද්දී ළඟම ඉන්න සහෝදරයෝ ඔබගේ පස්සෙන් අති කකුලෙන් අදිනවා ඇති. ඔයාලට බෑ. ඔයාලට බෑ. ඔයා දක්ෂ නැහැ. ආත්මික මට්ටමට ආවම කියන ඇති මේ අපි ඔයාලට වඩා අවුරුදු ගණනක් පල්ලි ඇවිල්ලා ඉන්න ඔයා මොනවද කරන්නද මෙතන අපි ඊට වඩා දන්නවා. බයිබලයේ අපි කාලා බීලා වතුර වගේ තියෙන මිනිස්සු. දන්නේ නැති එක ඔබ ඇත්තකින් හිටපන් කියයි. මගේ වචන වලට සමානයි. නමුත් ඒ තැනට ඔබ ඇදලා දානවා. එතකොට ඔබ මොනවද කරන්නේ? ඔබ මොනවද කරන්නේ? ඔබව කැඳවු දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා මගේ සහෝදරයා සහෝදරිය. කිසිම දවසක පස්සට යන්න ඉඩ දෙන්න එපා. යක්ෂයා මොනවා කිව්වත් මොන විදියට පොළන්න හැදුවත් ඔබගේ කැඳවීමට විශ්වාසවන්තව සිටින්න. ඒක කුඩා කාරණාවක් වෙන්න පුළුවන්. කාටවත් පේන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. පොඩි යාඥාවක් වෙන්න පුළුවන්. විශ්වාසවන්තව ඒ දේ කරන්න. මොකද ඒ කැඳවීම තුළ මහත් වූ දෙයට ඔබ අධිපති කරන්නට යනවා. ආමෙන්. මගේ සහෝදරයා සහෝදරිය මම කැමතියි තවත් ඔබට කියන්න. ඔබ මොනවාද හිතන්නේ මොනවාද කතා කරන්නේ? අර පාසලේ කියන මම කිව්වා වගේ. දාවිත් ඔහුට දෙන හැකියාව ගියා බැලුවේ නැහැ. දාවිත් ඔහුගේ එක්ස්පීරියන්ස් එක ගැන එහෙම නැත්නම් පළපුරුද්ද ගැන බැලුවේ නැහැ. හැබැයි සේනාවල ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඔහු ඉදිරියට ඉලට ගියා. එයයි ජයග්‍රහණය උපත. ඔබ තුල හැංගිලා ඉන්න දාවිත් මොන ආකාරයේද? කාටවත් පේන්නේ නැතුව වනාන්තරයක වගේ දාවිත් හැංගිලා ඉන්නවා. ඔබ හැමෝම තුල ඒ ආත්මය තිබෙනවා. මන්ද උන්වහන්සේ කියනවා ලෝකෙ මවලා ඉවර වෙලා මිනිස්ය මවලා අවසානයේදී උන්වහන්සේ මිනිස්ය පිටට ජීවන හුස්ම පිම්බා. ආමෙන්. මිනිස්ය මත කවුද මිනිස්ය? ආදම් මේව මවලා ඔවුන්ට ජීවන හුස්ම පෙව්වා. නමුත් ආදම් මේවට ජීවන හුස්ම පෙව්වට පාස්ටර් අපිට පෙව්වේ නෑනේ. ආමෙන්. 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 right. ඒ ආදම් මේව මවපු දෙවියන් වහන්සේ තමයි අද ඔබේ මගේ දෙවියන් වහන්සේ. අපිට ජීවන හුස්ම අපි මෙතන ඉන්න එකිනෙකාට උන්වහන්සේ ජීවන හුස්ම පොලා අපිව මවලා තිබෙනවා. දැන් ආමෙන් කියන්න පුළුවන්ද කියලා එකට? ආමෙන්. ඒ ජීවනය ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ජීවන හුස්ම ඔබ තුල ගමන් කරනවා. ආමෙන්. ආමෙන්. ඒ ආත්මය ඔබ තුල තිබෙන්නේ. මගේ සහෝදරයා සහෝදරිය ඔබ ළඟ ඉන්නේ දෙවියන් වහන්සේගේ ජීවන හුස්ම පොලා තියෙන බලවත් වූ මිනිසෙක්. ආමෙන්. බලන්න බලවත් වූ මිනිසෙක් කිව්වම ආමෙන් කියනවා. ඉතින් කොහොමද වැඩ කරන්නේ ඔබ? ඔබ තුල ඉන්නා වූ දාවිත් නිවිද? ඔබ මොනවාද කරන්නේ සිටින්නේ? ඔබ ඔබේ තරම ධනගණද වැඩ කරන්නේ නැතුවද වැඩ කරන්නේ? මිනිස්සෙක් කිව්වම ඔයාට බෑ කියලා ඔබ බෑ. මිනිස්සෙක් කිව්වම අරක නැතුව ඔයාට බෑ ඔව් ඒක නැතුව බෑ. නමුත් දාවිත් කියනවා මට එක්ස්පීරියන්ස් එකක් නැහැ නමුත් මට පුළුවන්. ආමෙන්. මට පුළුවන් යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්. ඔබ කතා කරන වචනේ බලය තිබෙනවා මගේ සහෝදරයා සහෝදරිය. කසුළු කරන්න එපා. යක්ෂයා පුළුවන් තරම් උත්සාහ කරනවා ඔබ තුල ඉන්නා වූ ඒ දාවිත්ව නිදි කරනවා තියන්න. දාවිත්
නිදිනම් යක්ෂයා හරි චපාන. උනටනවා. නමුත් සද්‍රක් මේසත් අබේද්නෙගෝ ගිනි උදනේ නැටුවා. ආමෙන්. ඇයි ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සිටියා. ස්වාමීන් වහන්සේගේ දූතයා ඔවුන් සමග ගමන් කරා. අද ඔබ ගිනි උදුනට යන්නේ. දානියෙල්ලගේ සිංහ ගුහාවට යනකොට ඔබ කොයි ආකාරයෙන්ද යන්නේ? මම මේ කියන දේ විහිළුවට කියනවා නිකන් ආවට ගියාට කියනවා නෙමෙයි. මේ තැනට අපිව යන්න යනවා. ඒ තැනට යන්න අපි සූදානම් වෙන කාලය ඇවිල්ලා තිබෙනවා. අපි ධෛර්යවත් සිටින්න අවශ්‍යයි. ඔබට මතක ඇති සැම්සන් ගාවට ගිහිල්ලා දෙවනාසි දූතයා කියනවා ශක්තිමත් බලවත් මනුෂ්‍ය. දැන් සැම්සන් ඉන්නේ කොයි විදියටද? මිලියන් ඩොලර් අතින් අහු වෙලා සෑහෙන ප්‍රශ්න ගොඩකට වෙලා වහල් භාවයේ ඉන්න මිනිස්සෙකුට ඇවිල්ලා කියනවා ශක්තිමත් බලවත් මනුෂ්‍ය. දෙවියන් වහන්සේ දකින්න විදිය වෙනස්. ඔබ දකින්න ඔබ බෙදෙන්නේ. ඔබ දකින්න ඔබගේ අධ්‍යාපනය අඩේ. ඔබ දකින්න ඔබට හැකියාවක් නැහැ. ඔබ දකින්න ඔබගේ ආර්ථිකය කඩා වැටලා. ඔබ දකින්න ඔබගේ රෝග වැඩි. මට කරගන්න හැකියාවක් නැහැ. ඔබගේ පෞල් පසුබිම හරි නැහැ. ඔබ පිළිගැනීමක් නැහැ සමාජයේ. ඔබගේ පරම්පරාව හරියන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් මොන හරි දේවල් කියනවා. නමුත් දෙවියන් වහන්සේ ඔබගේ අතුලාන්තය දකින්න දෙවියන් වහන්සේ. ඔබ එකිනෙකා සුවිශේෂයි මගේ සහෝදර සහෝදරිය. මෙතනින් ඔබ හැම කෙනෙක්ව දෙවියන් වහන්සේ විසින් වෙනම කැඳවලා ආලේප කරලා මේ ස්ථානයේ තබා තිබෙනවා උන්වහන්සේගේ කාර්යය කරන පිණිස. ආමෙන්. මේක නිකම්ම නිකන් හැදෙන්නව නෙවෙයි. මම නැවත ඔබට කියනවා. අපි කතා කරන වචනය දෙවියන් වහන්සේ තුළ පොසිටිව් එහෙම නැත්නම් ධනාත්මක වචන වෙන්න අවශ්‍යයි. යක්ෂයා වෙලා බෑ කියයි දෙවියන් වහන්සේ තුළ අපි හැමදාම පුළුවන් කියන්නේ යනවා. ආමෙන්. අපිට එන චූටි දෙයට අපි විශ්වාසවන්තව සිටින්න. එන චූටි දෙයට කැළඹෙන්න යන්න එපා. යක්ෂයා පොඩි දේවල් දානවා, වියවුල දානවා, අවුල් කරවනවා. ඔෆිස් එකේ ප්‍රශ්න තියෙයි, ගෙදර ඇතුලේ ප්‍රශ්න තිබෙයි, දෙමව්පියන්ගේ ප්‍රශ්න තිබෙයි, සමාජයේ ප්‍රශ්න තිබෙයි, යහළුවෙලි අතර ප්‍රශ්න තිබෙයි. ඔවුන් ඔබ කඩාපෙලා දායි, ඔබ වට්ටයි මානසික වට්ටයි ප්‍රශ්න ගොඩක් අවුල් වල දායි. ඔයාලට බෑ කියලා කියයි. නමුත් ඔබ කියන්නේ මොනවද? යේසුස් ක්‍රිස්තුස් කියනවා අල සාතන් පස්සට. ඔබත් එයයි කියන්න අවශ්‍ය වෙන්නේ. පල සාතාන් මා පස්සට මොන දේ වුණත් මම ස්වාමීන් වහන්සේව මහිමපත් කරමින් උන්වහන්සේ සමග ජීවත් වෙන්න යනවා. ආමෙන්. අපේ ව්‍යාපාර අපසෙට් වෙලා තියෙන්න පුළුවන්. ආර්ථික අමාරු වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපේ ප්‍රශංසාව, අපි ගෞරවය, මහිමය දෙන දේ අපි දෙවියන් වහන්සේ තුළ ඒ දේ අපි කරන්න යුතුව තිබෙනවා. ආමෙන්. මේකයි ඔබ කැඳවන්නේ. අපි ඉන්න ඕනි ජයග්‍රහී මානසික තත්ත්වයක. ඒ උන්වහන්සේ තුළ දෙවියන් වහන්සේ තුළ ආත්මිකව ඉන්නවා කියන්නේ අපි නිතරම උන්වහන්සේ තුළ ඒ මට පුළුවන් කියන මානසික තත්ත්වයේ සිටින්න අවශ්‍යද වෙනවා. මගේ සහෝදර සහෝදරිය චූටි දේවල් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ තුළ මහත් වූ දෙයට දොරටුව එයයි. විශ්වාසවන්තව සිටින්න. එන හැම අභියෝගයකටම ස්තුතිවන්ත වෙන්න. එන ප්‍රශ්නයක් ගානේ ස්තුතිවන්ත වන්න. ඒ දේ තුළ දෙවියන් වහන්සේ මහිමපත් කරන්න. ඔබ සේවය කරන තැන එන චූටි දේ වෙන්න පුළුවන්. ඒ දේ අවංකව කරන්න. වැහපත්ත කරන්න. ඒ තුළ දෙවියන් වහන්සේ ඔබ උසස් කරන්න යනවා. උන්වහන්සේ මහිමපත් කරන්න අපි අවශ්‍යයි. අපි උන්වහන්සේට කියමු ස්වාමීනි මින් මතුවට මොන දේ මොන ආකාරයට ආවත් මම ඔබට ස්තුති කරන්න යනවා. මම ඔබට ගෞරවය දෙන්න යනවා. මම ඔබට ප්‍රශංසා කරන්න යනවා. අගුණාසරගේ අපි මෙතෙක් කල් හිටපු විදියට අපි තවත් ඉන්න යන්නේ නැහැ. අගුණාසරගේ ස්තුති ප්‍රශංසා කරන්න ඕනේ වෙන්න මේ නිසායි. ඔබගේ ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය අද හොඳ කාලයක් තිබුණා. නමුත් ඔබගේ හදවතින් ඔබ මොන ආකාරයකටද කරේ? අද ඔබ ජීවත් කරව චර්යා වහන්සේට හරියාකාර ස්තුති ප්‍රශංසාවක ගෞරවය ඔබ දුන්නා. අගුණාසර කියමු මගේ ජීවිතේ ගලවපු ස්වාමීන් වහන්සේට ගයනවා මම මේ ආකාරයට කියලා. හලෙලූයා. අපි සියලු දෙනා නැගිටිමු. උන්වහන්සේට ප්‍රීතිය යුක්ත ස්තුති ප්‍රශංසා කරමු.
ඒ දාවිද් ගියා වගේ ස්වාමීන් වහන්සේගේ නාමය මහිමපත් කරන පිණිස අපි මේ තීරණය ගත යුතුයි. මොනම අභියෝගාවක් ඒ අපිට අභියෝග වෙන්නේ නැහැ. මොනම බාධාවක් අපිට තිබුණා. ඒක අපිට අභියෝගයක් බාධාවක් වෙන්නේ නැහැ. උන්වහන්සේ ජය දෙනවා.
එදා සීමන් පේදුරුව පරීක්ෂාවට ලක් කරන්න ඒ බලන්න සාතන් ඉල්ලද්දී යේසුස් ක්‍රිස්තුගේ වහන්සේ ඔහු වෙනුවෙන් මැදිහත්කාර කළාක් මේ දරුවන් එකිනෙකා කෙරෙහි ඔබ වහන්සේ බලවත් ඔබගේ අනුග්‍රහය කරුණාව බලවත් පුරවන්න ඔබ වහන්සේ පවරන්නා වූ ඉතාම සුළු කාරණාවක් වෙන්න පුළුවන්. ඒකට විශ්වාසවන්තව සිටින පිණිස ඔවුන් එකිනෙකාව බලවත් විද්‍යාසන ආලේප කළමන. ඔබගේ බලවත් ආලේපය ඔස්සු තබුමන. මනුෂ්‍ය නොයෙකුත් දේ කරයි. ස්වාමීන් වහන්සේ ධෛර්යමත් කරන දේවල් විටින් විට ඔවුන්ගේ ජීවිතේ වෙටි. ස්වාමීන් වහන්සේ බහයි කියලා ඉතන. ඔවුන් දුර්වලයි කියලා ඉතන. ඔවුන් බෙලෙයිලයි කියලා ඉතන අවස්ථාවල්. එමට ඔව් පෙනෙන්න තිබේ. දකින්න තිබේ. නමුත් අද විල්ලේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ දෙස බලාගෙන දකුණටවත් වමටවත් නොහැර ඒ ගමන යන මිනිස ඔවුන් එකිනෙකා මත දිව්‍ය ඥානයෙන් දැන් දහස් වේවා. යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් මේ දරුවන් එකිනෙකා ඔබගේ හස්තයට බාර කරමින් යනවා. ආමේන්. Hallelujah, Jesus Christ. දැන් මේ වෙලාවේදී අපි රාත්‍රී භෝජන මේසෙට සූදානම් වෙමු.